සාදරයෙන් පිළිගන්න ඉස්සෙල්ලා YouTube channel එකට. අද අපි කතා කරමු review එකකින් පිට මාතෘකාවක්. නමුත් බයිකර්ස්ලට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක්. මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ බයිකර්ස්ලට ඉන්ධන නැති එක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා ඉන්ධන කාර්යක්ෂමතාවය කොහොමද හොඳටම තියාගෙන බයික් එක රයිඩ් කරන්නේ, පෙට්‍රල් ලීටර් එකකට උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවය අරගන්නේ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත දේවල් ගැන ටිප්ස් 10කින් මේ වීඩියෝ එකේදී. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බයික් එක රයිඩ් කරන විදිහ පොඩි වෙනස්කම් ටිකක් කරලා පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 35ක් දුවනවා නම් සමහරට 40 45 විතර වෙනකන් දුවන්න පුළුවන් chance එකක් අරගන්න පුළුවන්කම හම්බෙයි. වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. අපි පළවෙනි ටිප්ස් ටිකට આવොත් අපිට අරගන්න පුළුවන් වාහනේ රයිඩ් කරනකොට කොහොමද රයිඩ් කරන්න ඕනේ කියන එක ගැන. මූලිකම දේ බයික් එක ලොකුවට ස්පීඩ් කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් ලොකුවට ස්පීඩ් කරන්න යන්නත් එපා. ගොඩක් හිමින් යන්න බලන්නත් එපා. බයික් එක ස්පීඩ් කරනවා කියන්නේ එන්ජින් එක ගොඩක් මහන්සි වෙනවා. high RPM එකකට යනවා. high RPM එකට යනවා කියන්නේ එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට ඉන්ධන දහනය වෙනවා වැඩි. ඒ විතරක්ම නෙමෙයි ඔයා වේගෙන් යන්න හදනවත් එක්ක ඔයාට ඇති වෙන වායු ප්‍රතිරෝධයත් වැඩි. එතකොට බයික් එකට සිද්ධ වෙනවා බයික් එක අර වේගය ජනනය කරනවට අමතරව අර පිටතින් එන වායු ප්‍රතිරෝධයත් හඹාගෙන යන්න අවශ්‍ය වෙන ඒ බලය ජනනය කරන්න. ඉතින් එතකොට එන්ජින් එකෙන් පෙට්‍රල් පිච්චෙනවා වැඩි. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයා කරන්න ඕන මූලිකම දේ තමයි වේගය පැයට කිලෝමීටර් සාමාන්‍යයෙන් 40 60 අතර. ගොඩක්ම හොඳයි 50ට වගේ තියාගෙන බයික් එක රයිඩ් කරන්න පුළුවන් නම් ඒකෙන් ඔයාට සාමාන්‍යයෙන් දැනෙන ඕනම බයික් එකක දැනෙන ෆුවල් කන්සම්ප්ෂන් එකක් අරගන්න පුළුවන්කම හම්බ වෙනවා. එහෙම නැත්නම් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඊළඟට අපිට දෙවෙනි ටිප් එක විදිහට අරගන්න පුළුවන් හරි RPM එකේදී හරි ගියර් එකේ බයික් එක තියාගන්න එක. සාමාන්‍යයෙන් 1 2 වගේ ගියර්ස් වල ගොඩක් කිසිම cc එකක බයික් එකක 100 cc වේවා එහෙමත් නැත්නම් 250 cc වේවා 1 2 ගියර් වල ගොඩක් බයික් එක රයිඩ් කරන්න එපා. එන්ජින් එක ගොඩක් එතකොට මහන්සි වෙනවා. 1 2 ගියර් වල යනවා කියන්නේ කොහොමත් ලොකු ස්පීඩ් එකකට යන ලොකු RPM එකකට යන්න වෙනවා. එතකොට එන්ජින් එක මහන්සි වෙනවා වැඩි. එතකොටත් ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ වගේම 5 6 ගියර් වලත් සාමාන්‍යයෙන් පොඩි ස්පීඩ් එකක යන්න එපා. එතකොට එන්ජින් එකේ ලෝඩ් එක වැඩි. එතකොට ඒත් එන්ජින් එක මහන්සි වෙනවා වැඩි. ඔයාට තේරුම් ගන්න ඕනවා දැන් බයික් එක පැදලා තියෙන විදිහට ඔයාට මේ වෙලාවේ ගැලපෙන ගියර් එක මොකක්ද කියලා. දැන් ගොඩක් අලුත් බයික් වල නම් අපිට බලා ගන්න පුළුවන් ගියර් පොසිෂන් shift කරන්න ඕන එක පෙන්නනවා. එහෙමත් නැත්නම් RPM ලිමිට් එකක් කරා ගියර් එක shift කරන්න ඕන තැන පෙන්නනවා. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 40 වගේ යනවා නම් තර්ඩ් ගියර් එකේ දාගෙන යනවා නම් ගොඩක් 150 සහ 200 cc බයික් වල හොඳ fuel consumption එකක් අරගන්න පුළුවන්. තර්ඩ් ෆෝර්ත් ගියර් දෙකේ බයික් එක රයිඩ් කරනකොට සාමාන්‍යයෙන් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපි ඊළඟ ටිප් එක විදිහට ගන්න පුළුවන් තුන්වෙනි ටිප් එක. තුන්වෙනි ටිප් එක විදිහට මම කියන්නේ සාමාන්‍යයෙන් RPM 2500ත් 4500ත් අතර වගේ බයික් එක තියාගන්න බලන්න. සාමාන්‍යයෙන් ඉන්දියන් බයික් එකක් නම් එන්ජින් එකේ මැද RPM එක ගොඩක් වෙලාට 3500 4500 අතර තමයි තියෙන්නේ. ඒ අතරතුර RPM එක තියාගන්නකොට එන්ජින් එක මහන්සි වෙනවා අඩුයි, එන්ජින් එක රත් වෙන එක අඩුයි. ඒ වගේම ඉන්ධන දහනය අඩු වෙනවා. ඒකත් එක්ක ඔයාට හොඳ fuel consumption එකක් අරගැනීමේ හැකියාව තියෙනවා. ජපනීස් බයික් එකක් වුණත් එහෙමයි. සාමාන්‍යයෙන් රෙඩ් ලයින් එක හෝ රෙඩ් ලයින් එකට ආසන්නයෙන් අපි ගත්තොත් RPM 5500 6500 7500 10500 වගේ යනකොට එන්ජින් එක මහන්සි වෙනවා වැඩි. එතකොට ඉන්ධන කාර්යක්ෂමතාවය බොහෝ සෙයින් අඩු වෙනවා. හොඳම දේ තමයි RPM 3500 4500 උපරිම 5500 අතර වගේ තියාගන්න. ඒ වගේම Tamanට ගැළපෙන ගියර් එක ගැළපෙන වේගය තෝරගන්න. එතකොට හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අරගන්න පුළුවන්. අපි ඒ වගේම බයික් එක නියුට්‍රල් කරලා පදින්න පුළුවන්. හැම වෙලේම නියුට්‍රල් කරලා පදින්නත් උත්සාහ කරන එක. නියුට්‍රල් කරලා පදිනවා කියන්නේ පල්ලමක් වගේ තියෙනවා. ගොඩක් වෙලාවට නියුට්‍රල් එකේ බයික් එක රයිඩ් කරන්න උත්සාහ කරන්න. ඉතින් මං කිව්වා නිතරම පුළුවන් හැම වෙලේම නියුට්‍රල් කරලා යන්න කියලා. එතකොට දැන් කට්ටිය බලනවා යකෝ නියුට්‍රල් කරලා කොහොමද යන්නේ කියලා. මම කියන්නේ සාමාන්‍යයෙන් පල්ලමක් වගේ අහු වෙනකොට ඒ වගේම සාමාන්‍යයෙන් ස්පීඩ් කරලා යන වෙලාවට එන්ජින් එක නියුට්‍රල් එකට අරගන්න පුළුවන් වෙලාවට එන්ජින් එක නියුට්‍රල් තියාගෙන යන්න බලන්න. එතකොට එන්ජින් එක එන්ගේජ් වෙන එක අඩු වෙනවා පිටිපස්සේ රෝදෙත් එක්ක. ඒ වගේම ඊළඟ ටිප් එක විදිහට අපිට අරගන්න පුළුවන් ලොකු ස්පීඩ් එකකට අරන් එක සැරේ බ්‍රේක් කරන්න යනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 80 90 ගිහිල්ලා එක සැරේ බ්‍රේක් කරනවා. ඒ වේගයට යන්න එන්ජින් එක ගොඩක් මහන්සි වෙනවා. ගොඩක් ඉන්ධන දහනය කරනවා. ඒ දහනය කරන ඉන්ධන හැමදේම අර බ්‍රේක් කරන ෂණිකයකින් නැති වෙලා යනවා. එහෙන් පිටින්ම ෂය වෙලා යනවා.
මොකද ඒ ජනනය කරන බලය 7-5කටවත් වැඩි නැතිනම් මම කියන්නේ බ්‍රේක් කරන්න එපා කියන එක නෙමෙයි. මේ තත්ත්වය එක්ක පාර රේස් දුවන්න උත්සාහ කරන්න එපා. කන්සිස්ටන්ට් ස්පීඩ් එක එහෙම නැත්නම් කන්සිස්ටන්ට් කියන්නේ සාමාන්‍යයෙන් එකම වගේ වේගයක බයික් එක රයිඩ් කරන්න බලන්න. පැයට කිලෝමීටර් 40 සහ 60 අතර. දැන් අපි ගත්තොත් FZ Ntorq සහ තව බයික්ස් කිහිපයකම අපිට බලා ගන්න පුළුවන් ඉකොනොමි ලයිට් එකක් හෝ ඉන්ඩිකේට් එකක්. ඒකෙන් අපිට අපි ඉකොනොමි විදිහට දුවනවා නම් කියන්නේ ගොඩක් වෙලාට අඩු RPM එක පැයට කිලෝමීටර් 40 60 අතර දුවනකොට ඒ ලයිට් එක පත්තු වෙනවා. ඉතින් එතකොට අපි දන්නවා අපි දැන් මේ දුවන්නේ ඉකොනොමි හොඳ ෆුවල් කන්සම්ප්ෂන් එකක් අරගන්න පුළුවන් කියලා අපි එතකොට දන්නවා. ඉතින් එහෙම තියාගෙන යන්න බලන්න. ඒ වගේම අර මම කිව්වා වගේ බ්‍රේක් කරන්න එක ගොඩක් දුරට අඩු කරන්න. එක සැරේ බ්‍රේක් කරන එක කියන්නේ. එහෙම එක සැරේ බ්‍රේක් කරන්න ගොඩක් වෙලාවට එන්නේ ඔයගොල්ලෝ ලොකු ස්පීඩ් එකක ගිහිල්ලා නොසිතූ දෙයක් වෙනවත් එක්කනේ. නැතුව සාමාන්‍යයෙන් පාරේ එක සැරේ බ්‍රේක් කරන්න වෙන අවස්ථා අඩුයිනේ. එතකොට හොඳම දේ තමයි පාලනය කරගත හැකි කන්සිස්ටන්ට් එක වේගයක රයිඩ් කරන්න පුරුදු වෙන්න. එතකොට එන්ජින් බ්‍රේකින් වලින් බයික් එක ගොඩක් ඉක්මනට නවත්ත ගන්න පුළුවන්. ශක්තිය නැති වෙලා යාමක් විනාශ වීමක් වෙන එක සෑහෙන අඩු කරගන්න පුළුවන්. ඒකෙන් අපිට හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්. මෙහෙමම දැන් අර මම කිව්වා ඉහළ වේග වලට යන්න එපා. නිතර බ්‍රේක් කරන්න එපා. ඒ වගේම ස්පීඩ් එක අඩු වැඩි කරන්න එපා. එකම වේගයක තියාගන්න. RPM එක ලොකුවට ගොඩක් උඩට අරගෙන යන්න එපා. ඒ වගේම ගියර් මාරු කරන එක හරි ගියර් එකේ තියාගන්න බලන්න වගේ ටිප්ස් දුන්නා. ඒක තමයි බයික් එක අපි රයිඩ් කරනකොට දැනගන්න ඕන දේවල්. ඒ වගේම තමයි තවත් කීපයක් දේවල් කිව්වොත් බයික් එක රයිඩ් කරනකොට කොහොමද රයිඩ් කරන්න ඕන කියලා. බයික් එකේ කියන්නේ වායු ප්‍රතිරෝධය එනකොට බයික් එකට බාධාවක් වෙන දෙයක් තියෙනවා නම් අපි හිතමු අනවශ්‍ය ෆෙයාරින් එකක්, අනවශ්‍ය සයිඩ් කණ්ණාඩියක්, අනවශ්‍ය විදියට ඩිසයින් කරපු මොකක් හරි මොඩිෆිකේෂන් එකක් තියෙනවා නම් ඒක ඉවත් කරන්න බලන්න. يعني බයික් එකේ එන ඒවා නෙමෙයි, බයික් එකේ එනේවා ටෙස්ට් කරලා ඉන්නේ බයික් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. නමුත් ආෆ්ටර් මාකට් දෙයක් යොදාගත්තොත් ඒකෙන් සමහරවිට බයික් එකේ performance වගේම fuel efficiency එකත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම බයික් එක රයිඩ් කරද්දී උනත් ලොකුවට නිකන් ෆුට් සයිකල් හැන්ඩල් එකක් ගිලලා වගේ බයික් එකේ පදින්න එපා. පුළුවන් තරම් වායු ප්‍රතිරෝධයට මුහුණ දෙන්න පුළුවන් විදියට බයික් එක රයිඩ් කරන්න බලන්න. මෙහෙමම දැන් අර මොඩිෆිකේෂන්ස් වලට එන එක ගැන මම දැන් මාතෘකාව පටන් අරගෙන මම තිතක් තිබ්බා. ඊළඟට අපි කතා කරොත් බයික් එකේ මොඩිෆිකේෂන්ස්. හැමතිස්සෙම බලන්න බයික් එක ස්ටෑන්ඩඩ් තියාගන්න. එහෙමත් නැත්නම් මැනුෆැක්චරර් විසින් අනුමත කරන ලද මොඩිෆිකේෂන් එකකට යන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජපනීස් බයික් හැම එකකටම වගේ මැනුෆැක්චරර් විසින් නිර්දේශ කරපු, නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද එක්සෝස් සිස්ටම් සහ අමතර කොටස් තියෙනවා. නමුත් ගොඩක් අය ජපනීස් බයික් පාවිච්චි කරන අය ගොඩක් ඒක කරන අඩුයි. නමුත් ඉන්දියන් බයික් පාවිච්චි කරන අය ගොඩක්ම ආෆ්ටර් මාකට් ප්‍රොඩක්ට්ස් යොදා ගන්නවා. කිසිම විදියකින් නිෂ්පාදකයා අනුමත කරලා නැහැ. ඇත්තටම නිෂ්පාදකයා අනුමත කරන ලද මොඩිෆිකේෂන් පාර්ට්ස් ගොඩක් ඒ බයික්ස් වලට නැති තරම්. ඉතින් මූලිකම දේ බීට් කෑන්. බීට් කෑන්ස් වල සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙන බීට් කෑන් එක්සෝස් සිස්ටම්ස් තියෙනවා ඉන්දියන් බයික් වලට. නමුත් ගොඩක් අය යොදාගන්නේ චයිනීස් එහෙමත් නැත්නම් ලංකාවේ නිෂ්පාදනය කරන කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැති එක්සෝස් සිස්ටම්. ඉතින් ඉන්ධන කාර්යක්ෂමතාවයට විතරක් නෙමෙයි කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැති එක්සෝස් සිස්ටම් යොදා ගන්නවත් එක්ක බයික් එකේ එන්ජින් එකට සහ බයික් එකේ තියෙන සම්පූර්ණ performance වලටම පවා හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් බයික් එක ස්ටෑන්ඩඩ් තියාගන්න බලන්න. එක්සෝස් සිස්ටම් එකකට යනවා නම් යම් කිසි ස්ටෑන්ඩඩ් එකකට තියෙන එක්සෝස් සිස්ටම් එකට යන්න බලන්න. ඒකෙන් බයික් එකේ ෆුවල් ඉකොනොමි එකට විතරක් නෙමෙයි සම්පූර්ණ බයික් එකටම කල් පැවැත්මට සහ performance වලට ලොකු උපකාරයක් කරගන්න පුළුවන්. ඒ වගේම මොඩිෆිකේෂන්ස් වලට මෙන්න තව දෙයක් කිව්වොත් බයික් එකේ තියෙන ස්ටෑන්ඩඩ් කාබ් එක CV කාබ් එක වෙනුවට ෆ්ලැට් කාබ් එකක්, රේසින් කාබ් එකක්, ස්ටෑන්ඩඩ් එන CDI එක වෙනුවට රේසින් CDI එකක්, ඒ වගේම ස්ටෑන්ඩඩ් එන ECU එක වෙනුවට ෆ්ලෑෂ් කරපු ECU එකක්, එහෙම නැත්නම් පවර් කමාන්ඩ් එකක්, එහෙමත් නැත්නම් රේසින් පර්පස් EFI සහ ECU යුනිට් එකක් එක්ක එන මැපින් සිස්ටම් එකක් මොනවා හරි පාවිච්චි කරනවා නම් මේකනොත් ඉන්ධන දහනය බොහෝ සෙයින් වැඩි වෙනවා. මොකද එතකොට බයික් එක බලන්නේ performance අරගන්න මිසක් fuel දහනය කරන එක සීමා කරගන්න නෙමෙයි. ඉතින් හැමතිස්සෙම බයික් එක පුළුවන් උපරිමයට ස්ටෑන්ඩඩ් තියාගන්න බලන්න අමතක කරන්න එපා. මෙහෙමම අපි දැන් ඊළඟට එමු බයික් එකේ හાર્ඩ්වෙයාර් පැත්තට. බයික් එකේ අමතර කොටස් ඇක්සසරිස් පැත්තට. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් බයික් එකේ ප්ලග්ස් බලන්න. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ට්වින් ස්පාර්ක් බයික් තියෙනවා, ට්‍රිපල් ස්පාර්ක් බයික් තියෙනවා, වගේම ඉන්ලයින් 4 සිලින්ඩර් බයික් යන ප්ලග්ස් 4ක් එනවා. ප්ලග්ස් හැම එකක්ම හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න. ලොකුවට වියදම් කරගන්න ඉරිඩියම් ප්ලග්ස්, රේසින් ප්ලග් අනම්මනම් කියලා ප්ලග්ස් යොදා ගැනීමේ ලොකු අවශ්‍යතාවයක් එන්නේ නැහැ.
බයික් එකට ගැලපෙන නිෂ්පාදනකයා විසින් අනුමත කරලා තියෙන ප්ලග් එක හොයාගෙන ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මොකද්ද මේ මගේ මොඩල් එකට ගැලපෙන හරියටම හරියන ප්ලග් එක කියලා. හොයලා ඒ ප්ලග් එකක් යොදා ගන්න. ඒ වගේම ප්ලග් එකේ අපි ගත්තොත් ස්පාර්ක් එක පත්තු වෙන තැන එතන අනවශ්‍ය විදියට කළු වෙලා තියෙනවා නම් එතකොට ඉන්ධන කාර්යක්ෂමතාවය සෑහෙන අඩු වෙනවා. මොකද ප්ලග් එකේ ඒ ස්පාර්ක් එක ඇති වෙන කොටස සවුත් වෙනවත් එක්ක ස්පාර්ක් එක පත්තු වෙන අඩුව. එතකොට සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් හරියට දහනය වෙන්නේ නැතුව අහකට යනවා. ඒ නිසා හොඳ ස්පාර්ක් ප්ලග් බයික් එකේ හැමතිස්සෙම යොදා ගන්න. කීප වතාවක් ප්ලග් එක සුද්ධ කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කාලයක් ගියාට පස්සේ අනිවාර්යෙන් අපිට අර කොටස ගෙවි ගියාට පස්සේ අලුත් ප්ලග් එකක් යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම එයා ෆිල්ටර් එක සාමාන්‍යයෙන් ගොඩක් අලුත් බයික් වල දැන් එන්නේ එයා ෆිල්ටර් එක මාස 6ක් සාමාන්‍ය කිලෝමීටර් 15000ක් වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව දුවන්න පුළුවන්. අර පේපර් එකෙන් නිෂ්පාදනය කරන එයා ෆිල්ටර්ස්. ඒ එයා ෆිල්ටර්ස් ගොඩක් සර්විස් වලින් කරන වරදක් තමයි හුලං අල්ලන එක. ඒක හුලං අල්ලන එක කරන්න හොඳ නෑ. මොකද හුලං අල්ලනවත් එක්ක ඒ පේපර් වලකට ඩැමේජ් වෙලා ඒක හරහා දූවිලි ගමන් කරනවා කාබ් එකට එන්ජින් එකට හැමතැනටම. හොඳම දේ තමයි ඒ එයා ෆිල්ටර් එකට අතවත් තියන්නේ නැතුව කිලෝමීටර් 15000 10000 අතරදී වගේ එයා ෆිල්ටර් එක මාරු කරලා දාන්න එක. ඒ හැරුණාම ස්පොන්ජ් එයා ෆිල්ටර් තියෙන බයික්ස් තියෙනවා තාම CT100 Discover එයාගම පරණ Pulsar මොඩල් සහ පරණ බයික්ස්. ඒ බයික් වල එයා ෆිල්ටර් එක අපිට පෙට්‍රල් ටිකක් දාලා සුද්ධ කරලා ආයේ පාවිච්චි කරන්න පුළුවන් යම් කිසි කාලයක්. නමුත් පුළුවන් හැම වෙලේම එයා ෆිල්ටර් එක සවුත් වුණාම අලුතෙන් එකක් දාගන්න උත්සාහ කරන්න. මම දැන් කිව්වා එයා ෆිල්ටර් එක සහ ප්ලග්ස් කියන බලන්න කියලා. ඒක අනිවාර්යයෙන්ම මූලිකවම වෙන්න ඕනේ. ඊළඟට තමයි බයික් එකේ EFI බයික් එකක් නම් අඩුම ගානේ අවුරුද්දකට සැරයක්වත් සර්විස් ස්ටේෂන් එකට ගිහලා ECU එක ටියුන් අප් කරගන්න. මේ EFI යුනිට් එක එතකොට ෆුවල් කන්සම්ප්ෂන් එක පුළුවන් තරම් හොඳ තරකට අරගන්න පුළුවන්. අපි ගත්තොත් මිල අඩුවෙන්ම දැන් තියෙන සහ ජනප්‍රියම බයික් එක FZ. FZ එකක් වගේ තියෙනවා නම් ECU එක EFI යුනිට් එක චෙක් කරගන්න. ඒ වගේම ඔකේ ටැංකිය ඇතුලේ පෙට්‍රල් පම්ප් එකත් එක්ක තමයි ෆිල්ටර් එන්නේ. අවුරුද්දක් දෙකක් විතර යනකොට ඕක අනිවාර්යෙන් කුඩු මේ කුඩු රොඩි ගත්තොත් ටැංකියේ තියෙන මලකඩ සහ පෙට්‍රල් එක කියන රොඩු ඔක්කොම රැඳෙනවා. ඊටාම තුනී ඒ වගේම ඊටාම කුඩා සිදුරු සයිස් ෆිල්ටර් එකක් තියෙන නිසා ඒ ෆිල්ටර් එකේ හැමදේම රැඳෙනවා. එතකොට මොකද නැත්තම් මේ ෆිල්ටරේ හරහා ඉන්ජෙක්ටර්ස් වලට පොඩි මලකඩ රොඩක් හරි ගියොත් ඉන්ජෙක්ටර්ස් වින වෙන නිසා අනිවාර්යෙන් ඔයා බලන්න වගේ වාහන අවුරුදු දෙකකට වඩා පරණ නම් ඔයා පෙට්‍රල් පම්ප් එක ගලවලා බලන්න ඔයා ගලවලා බලන්න ඒක කරන්න එපා. ඔයා පළපුරුදු ගාර්ලිකේ ගිහලා පම්ප් එක ගලවලා බලන්න තේ කුඩු වගේ මලකඩ බලා ගන්න පුළුවන් වාගේ පම්ප් එක. ඉතින් ඒ වගේ EFI බයික් එකක් තියෙනවා නම් ඔයා පෙට්‍රල් පම්ප් එක සහ EFI යුනිට් එක සහ ECU එක ටියුන් අප් කරලා දාගන්න ෆුල් කන්සම්ප්ෂන් එක උපරිම තරට අරගන්න. ඒ වගේම කාබ් බයික් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා කාබ් ටියුන් අප් එකක් මාස 3කට හෝ 6කට සැරයක් කරගන්න. කාබ් එක ටියුන් අප් කරගෙන විතරක් නැති කාබ් එක ක්ලීන් කරන්න. ඔක්කොම සුද්ධ පාවිච්චි කරලා කාබ් එක ක්ලීන් කරලා පාවිච්චි කරන්න. ඒකත් එක්ක ඔයාලා ඉන්න කාර්යක්ෂමතාවයේ හොඳ තරකට අරගන්න පුළුවන්කම තියෙනවා. මෙහෙමම තවත් බයික් එකේ හાર્ඩ්වෙයාර් පැත්තට આવොත් ටයර් ප්‍රෙෂර් මැනුෆැක්චරර් නිර්දේශ කරලා තියෙනවා මෙන්න මේ PSI එක මෙන්න මේ අගයට පෙට්‍රල් සමාන කුලක් ගහන්න කියලා. ඉතින් ඒ අගයට ගහන්න ඊට වඩා වැඩියෙන් ගහන්න නැත්නම් පාඩුවෙන් ගහන්න එපා. වැඩියෙන් කියන්නේ ගොඩක් වැඩියෙන් ගහන්න යන්න එපා. ලොකු ප්‍රශ්නයක් නෑ PSI අගේ පොඩ්ඩක් එහාම යවම නමුත් අඩුවෙන් ගහුවොත් ගොඩක් ප්‍රශ්න වැඩි. හරි ටයර් ප්‍රෙෂර් එක තියාගන්නවත් එක්ක අපිට හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අරගන්න පුළුවන්. එවම බයික් එකේ අනවශ්‍ය බර මොනවා හරි පටවගෙන යනවා නම් විතර සමහර විට ඔයාලගේ බයික් එකේ ඒවා බෑගේජ් දෙකක් පාවිච්චි කරනවා. සමහරට බෑගේජ් දෙක හිස් වෙන්න පුළුවන්. හිස් නම් ඒ බෑගේජ් දෙක ඔයා ගලවලා අයින් කරලා තියලා යන්න. ඔයාට හිතනවා නම් මේ අවස්ථාවේ මම මේ ප්‍රයෝජනයක් නැති වෙන මොකද මේ බෑගේජ් දෙකක් යොදා ගන්නවත් එක්ක බයික් එකට හුලම් වදිනවා. හුලම් වදිනවත් එක්ක හුලම් කපාගෙන යන සිද්ධ. එතනත් තෙල් පිච්චෙන වගේ බෑගේජ් දෙකට බර යනවා. ඒ නිසා පුළුවන් හැම වෙලේම බයික් එක උපරිම ස්ටෑන්ඩඩ් මට්ටමින් තියාගෙන පරිදි එකෙන් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් වට අරගන්න පුළුවන්. මේ ටික තමයි බයික් එකේ හાર્ඩ්වෙයාර් පැත්තට આવොත් කතා කරන්න තියෙන බයික් එක රයිඩ් කරන විදිහට අමතරව. ඒ වගේම අවම වශයෙන් මාස දෙකකට සැරයක් බයික් එකේ සර්විස් එකක් කරගන්න. කිලෝමීටර් අවම වශයෙන් කිලෝමීටර් 5000කින්වත් බයික් එකේ සර්විස් එකක් කරගන්න. ඇක්සිලරේටර් එක ක්ලච් කේබල් ඔයිල් කරලා එන්ජින් ඔයිල් මාරු කරලා එයා ෆිල්ටර් එක ක්ලීන් කරන්න බැරි එකක් නම් මම ඔයකට අත තියන්න එපා. මාස 6කට සැරයක්වත් මාරු කරගන්න කියලා. ඒ විදිහට බයික් එකේ සර්විස් එකට දාන්න. මොකද නැත්නම් එන්ජින් එක පවර් අවුට් වෙලා
පෙට්‍රල් කරන එකට වඩා තව ලොකු ප්‍රශ්නයක් වෙනවා. පෙට්‍රල් කරන එක තියෙනවට වඩා අපි ගත්තොත් එන්ජින් ඔයිල් හරියට මාරු වෙන්නේ නැත්නම් එන්ජින් එක හරියට නරත්තුනේ නැත්නම් බෝර් එක කැපිලා එන්ජින් ඔයිල් කිච්චෙන් අරගෙන බෝර් එක සවුත් වෙලා බෝර් එක තියන්න වෙනවා. පෙට්‍රල් කරන්න තියෙනවා ප්ලග් සවුත් වෙනවා. කළු දුක දාන්න පටන් ගන්නවා. එහෙනම් මම තව කල් ගියොත් අන්තිමට රෝඩ් එක තියන්නේ එන්ජින් එක බලු කරන්න තරමට දීර්ඝ කාලයක ප්‍රශ්න වලට යන්න පුළුවන්. සර්විස් එකක් දෙකක් අතපසු කිරීම. ඒ නිසා හොඳම දේ තමයි මාස 3කට 2කට සැරයක්වත් බයික් එකට සර්විස් එකක් දාගන්න එන්ජින් ඔයිල් මාරු කරගන්න. නැත්තම් වාට රුපියල් 5000 කරගන්න තියෙනවා. ඒක රුපියල් 25000 30000 වේදා කරන්න වෙනවා. ඊට වැඩි මිසක් අඩු නෑ ඉන්ජින් ටයරකට යනවා කියන්නේ. මම කියන්නේ ඉන්දියන් බයික් එකක් ගම බයික් එකක් නම් ලක්ෂේ කරලා මේ අවස්ථාවේ දවස්වල රෙපැර් යන්න පුළුවන්. එන්ජින් එක ඕවර් කරනවා කියන්නේ මොකද නිසා ඔය එන්ජින් ටයර් කතන්දරේ ගැන අපි බ්ලොග් එකේ වෙනම පෝස්ට් එකක් තියෙනවා. මම ලින්ක් එක දාලා තියෙනවා. ඒක කියවල බලන්න. එතකොට වාට තේරෙයි එච්චර දුර කතන්දරයකට යනකොට සර්විස් එක දාලා බලන්න හොඳයි කියලා. මෙහෙමම තවත් ටිප්ස් කිහිපයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි දැනට ගොඩක් අය දන්නවා. මේ අද ඉඳන් නෙමෙයි මීට අවුරුදු ගානක ඉඳලා ලංකාවේ පෙට්‍රල් ඔක්ටේන් අගේ බොහොම පහත අගයක තියෙන කියලා. ඔක්ටේන් අගේ පහත නිසා අපිට සිද්ධ වෙනවා. හොඳම දේ තමයි සාමාන්‍යයෙන් අපේ ලංකාව 92 නෙමෙයි 5කට 5ක් නෙමෙයි. ඒ නිසා අපිට පුළුවන් කමක් තියෙනවා නම් ලොකු මුදලක් නැහැ. වෙළඳ පොලේ ප්‍රධාන සන්නාම කීපයක් යටතේ ඔක්ටේන් බූස්ටර්ස් එනවා. ඒ වගේම ෆුවල් ස්ටේබිලයිසර්ස් එනවා. ඒක ෆුවල් ස්ටේබිලයිසර් එකට ඔක්ටේන් බූස්ට් එකක් දාන්න ගොඩක් වැදගත් වෙන්නේ. ඔක්ටේන් බූස්ට් එකක් අරගන්න පුළුවන් අපිට ෂෙඩ් වලින් අරගන්න පුළුවන්කම තියෙනවා. එන්ජින් ඔයිල් වලින් දැන් වලින් අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම AAA බ්‍රෑන්ඩ් වල ඔෆිස් වලින් අරගන්න පුළුවන්. මම නමක් සඳහන් කරන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එක අරන් දාන්න කියලා. නමුත් ඔයගොල්ලන්ට ඇහුවොත් වෙළඳ පොලේ ගොඩක් ප්‍රසිද්ධ සන්නාම කීපයක් තියෙනවා. ඊයට දෙන ඔක්ටේන් බූස්ට් එකක් අරගෙන පෙට්‍රල් වලට යොදා ගන්න. එතකොට ඔයාගේ පෙට්‍රල් වල ගුණාත්මක භාවය යම්කිසි මට්ටමකට ඉහළ ආගයකට යනවා. එතකොට ඉන්ධන දාහනය වෙනුවට හොඳ කියන්නේ හොඳ ඉකොනොමි එකක් වාට අරගන්න පුළුවන්කම හම්බුනවා. ඉන්ධන අපතේ යන්නේ නෑ. ඔයා ගහන රුපියල් 500ක ගහන පෙට්‍රල් ටිකෙන් වාට රුපියල් 400ක වැඩ කරගන්න පුළුවන්. කොහොමත් ගොඩක් අපිට 100%ක් ප්‍රතිඵල අරගන්න හම්බෙන්නේ නෑ. යම්කිසි එනර්ජි යම්කිසි ශක්තියක් මේක පිටතට යන එකක් නවත්ත ගන්න බෑ. නමුත් අර 500 ගහලා 200ක් 250ක් නාස්ති වෙනට වඩා 400 100ක් නාස්ති වෙන පොකට් එකට හොඳයි. ඒ නිසා පුළුවන් හැම වෙලේම ඔක්ටේන් බූස්ට් එකත් ඔයාලා පෙට්‍රල් වලට එකතු කරගන්න පුළුවන්. හොඳයි. ඔක්ටේන් බූස්ට් කියන්නේ මොනවද? ඒකට ඔක්ටේන් බූස්ට් එකක් පාවිච්චි කරන්න කොහොමද කියන එක ගැන YouTube එකේ වීඩියෝස් තියෙනවා. ඒකට ඉතින් ඔයාලට කරන විදිය බලා ගන්න විසඳුමක් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අර අපි කියන්නේ ඒ භාණ්ඩ පාවිච්චි කරන්න ඕන විදිය ගැන වෙනම ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකකුත් අපිට පිටිපස්ස බලා ගන්න පුළුවන්. ඒ ගන්න ප්‍රොඩක්ට්ස් වල එතකොට ඔයාලට ඒක කිසිම ප්‍රශ්නයක් පාවිච්චි කරගන්න පුළුවන්. එහෙම ගැටලුවක් ගැන තේරුම් ගැනීම අවස්ථාවක් මොනවද තියෙනවා නම් අපේ page එකට message එකක් දාන්න මම කොහොමද පැහැදිලිව කියලා දෙන්න. එහෙමත් නැත්නම් වෙනම වීඩියෝ එකක් අරගෙන යන්න හරි පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහෙමම ඔය ටික ගැන තමයි මට මූලිකව කතා කරන්න ඕනේ. බයික් එක හොඳට ඉන්ධන කාර්යක්ෂමතාවය තියාගන්න කියලා. මෙහෙම අපි තව කාරණා කීපයක් තියෙනවා. කළා අපි වීඩියෝ එකෙන් එමු. ඒ වගේම බයික් එක පාක් කරනකොට පුළුවන් තරම් හෙවණ තැනක පාක් කරන්න බලන්න. රන්නව දෙයක් නැති වෙලාවට විතරක් අවුව දාලා යන්න. නැත්නම් පුළුවන් හැම වෙලෙම වහලයක් යට, හෙවණක් යට, ගහක් යට ඔය හරි අවුව වැටෙන එක අඩුම තැනක බයික් එක පාක් කරලා යන්න. එතකොට එන්ජින් එක සමානව පෙට්‍රල් ටැංකිය රත් වෙනවා අඩුයි. ඩිරෙක්ට් අවුව වැටෙනවා. ඒක අඩු නිසා පෙට්‍රල් ටැංකිය රත් වෙනවා අඩුයි. එතකොට පෙට්‍රල් ටැංකිය රත් වෙන කඩු වෙනවත් එක පෙට්‍රල් වාෂ්ප වෙන එක සෑහෙන අඩු වෙනවා. ඒක පෙට්‍රල් තුනි මේක අඩු වෙනවා. රත් වෙන දේ බා රේස් කර කර ඉන්න එක ට්‍රැෆික් එකේ ඉන්නකොට එම පුළුවන් හැම වෙලේම කියන්නේ තප්පර 30 40 විනාඩි වගේ ට්‍රැෆික් එකේ ඉන්න ගණන් එන්ජින් එක ඕෆ් කරලා ඉන්න. මොකද එයාපූල් එන්ජින් ඉක්මනට රත් වෙනවත් එක්ක ඉන්ධන කාර්යක්ෂමතාවය සෑහෙන අඩු වෙනවා. ඒ වගේම ඔයිල් කූල් එන්ජින් එකක් නම් ඇත්තටම ට්‍රැෆික් එකේ ඉදුණත් අර ඔයිල් කූල් එක හරහා ගමන් කරන නිසා සාපේක්ෂව එයාපූල් එන්ජින් එකකට වඩා එන්ජින් එක රත් වෙනවා අඩුයි. එයාපූල් ලික්විඩ් කූල් එන්ජින් එකක් නම් හැමතිස්සෙම බලන්න කූලන්ට් එකේ හොඳ තැනක තියෙනවා කියලා කූලන්ට් ලීක් තියෙනවා කියලා බලන්න. හොඳ කූලන්ට් එකක් පාවිච්චි කරනවා බලලා එන්ජින් එක හැමතිස්සෙම හීට් වෙන්න නොදී හීට් වෙන ගත්තොත් ඉන්ඩිකේටර් එකක් හෝ මීටර් එක මුකුත් ඉන්ඩිකේට් කරන තැනට එන්න දෙන්නේ නැතුව එන්ජින් එක ප්‍රශස්ත මට්ටමක එන්ජින් හීට් එක තියාගන්න උත්සාහ කරන්න. ඕවර් හීට් වෙන්න ගත්තොත් ඒකත් ප්‍රශ්නයක්. එතකොට ඉන්ධන කාර්යක්ෂමතාවය සහ එන්ජින් එකේ කාර්යක්ෂමතාවය සෑහෙන අඩු වෙනවා.
ඉතින් මම වීඩියෝ එකේ කතා කරා බයික් එක රයිඩ් කරන්න කොහොමද RPM එක කොහොමද ගන්න ස්පීඩ් එක කොහොමද ගියර් එක කොහොමද බයික් එක රයිඩ් කරන්න කොහොමද බයික් එකේ මොඩිෆිකේෂන්ස් අයිටම් වලින් කොහොමද බයික් එක ප්‍රශ්න තියෙන්නේ මේ වගේම ෆ්ලක්ස් සහ එයාර් ෆිල්ටර්ස් වලින් කොහොමද බයික් එකේ ඉෆෙක්ට් එකක් වෙන්නේ වගේම කාබ් EFI යුනිට් එක ඔය හැමදේම බයික් එකට බලපාන්නේ කොහොමද වෙලාවට සර්විස් එක කරගන්න කොහොමද බලපාන්නේ කියලා ඔය හැමදේම එකතු වෙලා අන්තිමට ඔයාලට කිලෝමීටර් 10 15 20 සමහරට පැයට ගත්තොත් කිලෝමීටර් 30 ලීටරයට කිලෝමීටර් 30 දක්වා ඉන්ධන කාර්යක්ෂමතාවය ඔබෙන් අඩු වෙන්න පුළුවන්. ඔයාගේ බයික් එක ෆැක්ටරි එකෙන් එළියට එනකොට මැනුෆැක්චර් කියනවා නම් ලීටර් 50ක් කරනවා කියලා මේ වෙනකොට කරන්නේ 30යි වෙන්න පුළුවන්. ඒකට බයික් පාපනනකොට වෙන දේවල් සහ ලංකාවේ තියෙන පෙට්‍රල් වල ගුණාත්මක භාවය බලපාලා තියෙනවා. ඉතින් මේ ටිප්ස් ටික හරියට අනුගමනය කරොත් 30 කරන බයික් එක වට 40 කරගන්න පුළුවන්. එතකොට දැන් වර්තමානයේ පෙට්‍රල් මිල මම මේ වීඩියෝ කරනකොට 420යි. එතකොට ඔයාට ලීටර් එකට 420ක් වියදම් කරන්න වෙනවා. එතකොට ඔයා අර ලීටර් ගත්තොත් කිලෝමීටර් 10කින් ඔයා ඉතුරුෙන් ඔයාට සෑහෙන මුදලක් ඉතුරු කරගන්න හම්බ වෙනවා. ඇත්තටම කිලෝමීටර් 10ක් වුණාට ඔයාට ඒක පොකට් එකට දැනෙන වාසියක්. ඔය විදිහට ඔයාට කිලෝමීටර් සාමාන්‍ය පෙට්‍රල් ලීටර් එකකට ඔයාගේ බයික් එකේ දැන් තියෙන මට්ටමට වඩා කිලෝමීටර් 5 10 15 සමහරවිට ඔයාගේ බයික් එක ගොඩක්ම බයික් එකේ කාබ් එකේ ප්‍රශ්න තියෙන පුළුවන් එයාර් ෆිල්ටර් ප්ලග් ඔය හැම එකම ප්‍රශ්න තියෙන බයික් එකක් නම් කිලෝමීටර් 30කට යනකම් විතර රේන්ජ් එක වැඩි කරගන්න කියලා කියනවා මේ වීඩියෝ එකේ ටිප්ස් ටික හරියට අනුගමනය කරලා බයික් එක රයිඩ් කරනවා නම් මේන්ටේන් කරනවා නම් ඉතින් අද වීඩියෝ එකේ විදිහට අරගෙන ආන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය කොහොමද බයික් එක හොඳට තියාගන්නේ සහ හරියට බයික් එක රයිඩ් කරලා ඉන්ධන කාර්යක්ෂමතාවය හොඳ තැනක තියාගන්න කියන එක. ඉතින් මේ විදිහේ රයිඩින් ටිප්ස් එක තව වීඩියෝ එකක් අරගෙන next video එක කරනවා. Thank you very much. Ride safe, stay safe and ride economically.